හරි. අපි දාරන්නේ දුෂ්ටාවිතාව පාඩම පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමයට තියෙන දෙවෙනි කොටස. මීට කලින් මම කතා කරලා තියෙනවා පුෂ්ටිකාත ප්‍රත්‍යස්ථාවය කියන පාඩම කතා කරා. අද කතා කරන්නේ අපි දුෂ්ටාවිතාවය කියන පාඩම. දුෂ්ටාවිතාව පාඩමකින් මොකද අපිට කතා කරන් තියෙන දේ? ඔයාලට මතකද යාන්ත්‍රික විද්‍යාව පාඩමෙන් කතා කරා ඝර්ෂණය කියලා පාඩම. ඝර්ෂණය කියලා කියන්නේ යම් පෘෂ්ඨ දෙකක් චලිත වෙනකොට ඒ චලිත වීමට විරුද්ධ වෙන බලය. හරි. ඊට පස්සේ අපි යාන්ත්‍රික විද්‍යාව පාඩමෙන් තව තවත් ද්‍රව ස්ථිතිය යටතේ තරල සම්බන්ධ කතා කරා. තරල සම්බන්ධ කතා කරනකොට අපි එතන තරලයක් හඳුනන අපි කිව්වා දුෂ්ටාවි බල වලින් තොර තරලයක් තමයි අපි යාන්ත්‍රික විද්‍යාව ගණන් වලට පාවිච්චි කරේ කියලා. නමුත් මේ දුෂ්ටාවිතාවය පාඩමෙන් පාවිච්චි කරන්නේ අපි දුෂ්ටාවි බල සම්බන්ධ තරලයක්. ඔයා දන්නවා වතුර ඇතුලේ මොන හරි දෙයක් යනකොට මොන හරි තරලයක් ඇතුලේ යනකොට යම් බාධක බලයක් තියෙනවා. ඔයා ගොඩ බිම ඉඳන් පොළවේ ඉඳන් දුවනට අමාරුයි ඔයාට ද්‍රවයක් තුලින් දුවන. හිතන වතුරේ දුවන කියලා පූල් එකක දුවනකොට පූල් එක එහාට මෙහාට දුවන්න වඩා අමාරුයි. ඇයි දුෂ්ටාවි බල තියෙනවා. අපි යාන්ත්‍රික පාඩම් දුෂ්ටාවි බල ගැන නොසලකා තමයි අපි ගණන් හදුවේ. දුෂ්ටාවි බල නැහැ කියලා තමයි හදුවේ. නමුත් දුෂ්ටාවි බල නැහැ කියලා හිතලා ගණන් හදන්න බෑ. දැන් අපි මේ පාඩම කරන්නේ දුෂ්ටාවි බලත් එක්ක. දැන් එහෙම කියලා බය වෙන්න එපා. අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. යාන්ත්‍රික විද්‍යාවට දුෂ්ටාවි බල ගාවල හම්බ වෙන්නේ නැහැ. මේ දුෂ්ටාවි බල කියන පාඩම වෙනම අපිට හම්බ වෙන්නේ යාන්ත්‍රික විද්‍යාව පාඩම ගණන් අපිට වෙනම වෙන්නේ හින්දා කිසිම බය වෙන්න එපා. ලියන මාතෘකාව දුෂ්ටාවිතාවය. ඊයරද පොඩි නෝට් එක ලියමු. නෝට් ලියවලා සම පැහැදිලි කරන්න. ලියන්න. ගලා යන තරල ස්තරයන් ගලා යන තරල ස්තරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ගලා යන තරල ස්තරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම් අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. ඒවා නම් අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. ගලා යන තරල ස්තරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම් අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. මෙහිදී අප විසින් අවධානය යොමු කරන්නේ ගලා යන තරල ස්තරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම් අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. මෙහිදී අප විසින් අවධානය යොමු කරන්නේ අනාකූලව ගලා යන තරල ප්‍රවාහ සම්බන්ධයෙනි. මෙහිදී අප විසින් අවධානය යොමු කරන්නේ අනාකූලව ගලා යන තරල ප්‍රවාහ සම්බන්ධයෙනි. අනාකූලව ගලා යන තරලවල ද්‍රව ස්තර අතර අනාකූලව ගලා යන තරලවල ද්‍රව ස්තර අතර
අනාකූලව ගලා යන තරලවල ද්‍රව ස්තර අතර ප්‍රවේග වෙනස හේතුවෙන් ද්‍රව ස්තර අතර ප්‍රවේග වෙනස හේතුවෙන් ද්‍රව ස්තර අතර ප්‍රවේග වෙනස හේතුවෙන් දුෂ්ට්‍රාවී බල ඇතිවේ. දුෂ්ට්‍රාවී බල ඇතිවේ. දුෂ්ට්‍රාවී බල ඇතිවේ. හරි අයිසර් නෝට් එක ගන්න. ගලා යන තරල ස්තරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම් අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ වේ. මෙහිදී අප විසින් අවධානය යොමු කරන්නේ අනාකූලව ගලා යන තරල ප්‍රවාහ සම්බන්ධයෙන්. අනාකූලව ගලා යන තරලවල ද්‍රව ස්තර අතර ප්‍රවේග වෙනස හේතුවෙන් දුෂ්ට්‍රාවී බල ඇතිවේ. ආකූල තරල ප්‍රවාහයක් කියන්නේ අනාකූල තරල ප්‍රවාහයක් කියන වෙනස මොකද? ඊට මට අදහසක් ඔලුවට එන්න ඕන. ආකූල තරල ප්‍රවාහය කියලා කියන්නේ කිසිම පිළිවෙලක් නැහැ. ඔහේ ගමන් කරන තරල ප්‍රවාහයට. අනාකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ මෙයා ලේයර්ස් විදිහට ගමන් කරන්නේ. ඒ කියන්නේ මෙයා හරි පිළිවෙලක් සහිතව ගමන් කරන්නේ. එක ලේයරයක තියෙන වතුර අංශුවක් අනෙක් දෙයකට මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිතන්නකෝ මේ දින පොතක්. පොත මේ පොතේ පිටු තියෙනවනේ. මේ පිටුවක් මම පිටුවක් මෙහෙම ගත්තොත් එහෙම හරි මේ පිටුවක් හිතන්නේ මේ ලේයක. මේ එක තීරුවක් හිතන්නේ මේක ලේයකක් කියලා. අතර මේ ලේයකක තියෙන වතුර අංශුවක් මේ පිටුවක තියෙන වතුර අංශුවක් හරි මේ පිටුවේ තියෙන වතුර අංශුව මේ වතුර අංශුව මේ පිටුව දිගේ විතරක් ගමන් කරනවා මිසක මේක කවදාවත් යට එකත් එක්ක මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ වතුර අංශුව මේ තීරුව තියෙන වතුර අංශුව මේ දිගේ විතරයි ගමන් කරන්නේ. මේ විදිහට වතුර අංශු ගමන් කරනකොට අපි කියනවා අනාකූල තරල කියලා. දැන් මේ අනාකූල තරලවල මේ වගේ වෙනසක් තියෙනවා. මම මේ ඊතරේ දිගෙන් දකුණු කරලා තියෙන මේ ලේයර් එක දැන් වැඩිපුර වේගෙන් ගමන් කරනවා. මේ ලේයර් එක ඊට වඩා හිමින් ගමන් කරනවා කියලා. ඊතරේ දිගින් තේරුම් ගන්න ලේයර්ස් වල වේගය ගැන අදහස් තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. එතන මම මේ පින්තූර දෙකෙන් මම ප්‍රධාන වශයෙන් දෙන්නේ ඔයාට ආකූල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද කියලා. තා චුට්ටෙන් කියන්න මොකද්ද දුෂ්ට්‍රාවී බලයක් කියන්නේ කියලා. මේකයි මේක ඇඳලා බලන්න පොඩ්ඩක්. මම එතනින් බටයක් කළු පාට ඇඳලා බටයක්. ඒ බටය ඇතුලේ වතුර ගලනවා. බටය ඇතුලෙන් ගලන්නේ ආකූල වතුර ප්‍රවාහයක් ගලනවා. ගලනකොට මේ බටේ මේ මැදින්ම ගලන අක්ෂය තියෙන මැදින්ම ගන්න වතුර ලේක තමයි උඩින්ම වේගෙන් ගලන්නේ. ඊට වඩා අඩුවෙන් තමයි මේ බිත්ති වලට කිට්ටු වෙන වතුර ලේස් ගලන්නේ. දැන් දුෂ්ට්‍රාවී බල කියන්නේ මොකද්ද? දැන් මේ මැදින් ගන්න වතුර මේක ඇත්ත සිද්ධියක්. මේක අපිට පේපර්ස් වලත් අහනවා. මේ රූප සරහන් තියලා හල රූප සරහන් අහනවා. ඒ කියන්නේ බිත්තියට කිට්ටු වෙන වතුර වේග ගලන හිමින්. කියන්නේ බිත්තියකින් දුරස් වල තියෙන වතුර තැනක් තමයි වැඩිපුර වේගෙන් ගලන්නේ. එතකොට පොඩ්ඩක් බලන්න මේ වතුර ලේයකට වඩා මේ වතුර ලේයක වේගෙන් ගලනවා. වේගෙන් ගලනවා කියලා කියන්නේ මෙයාට වඩා ඉක්මනින් මේක වතුර අංශු ගලන යනවා. දැන් ඔයා දන්නවා ඝර්ෂණය පාඩමේදී පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ රිතයක් වෙනකොට මෙහෙම තියෙන පෘෂ්ඨ දෙක මෙහෙම චලනය වෙනකොට ඒ පෘෂ්ඨ දෙක කැමති නැහැ චලනය වෙන්නේ. ඒ හින්දා ඒ පෘෂ්ඨ දෙකේ චලනය නවත්තන ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ වගේම දෙයක් තමයි මෙතන වෙන්නේ. මෙන්න මේ පෘෂ්ඨය කැමති නැහැ මේ පෘෂ්ඨය ඉස්සරහට යනවට. එහෙනම් මොකෝ කරන්නේ? මේ උඩ තියෙන ලේයක මගින් මේ යට තියෙන ලේයක මත බලයක් ඇති කරන පිටිපස්සට. බලයක් ඇති කරන පිටිපස්සට. ඒ වගේම ඊට සමාන ප්‍රතිවිරුද්ධ බල නිව්ටන්ගේ තුන්වෙනි නියම අනුව මෙයා මත ඉස්සරහට ඇති වෙනවා. මෙන්න මේ ඇති කරන බලයට තමයි අපි මම සිම්පල් F කියලා ලකුණු කරන්නා. මෙන්න මේ බලයට තමයි අපි දුෂ්ට්‍රාවී බලය කියලා හඳුන්වන්නේ. මේක පල්ලහැනුත් ඇති වෙනවා. අර පල්ලහැනුත් ඇති වෙනවා. පල්ලහැම අඳින්න යන්නේ නැහැ. මොකද එක පැත්තෙන් යන්නම ඇති. මෙන්න මේ බලය කියලා කියන්නේ දුෂ්ට්‍රාවී බලය කියලා කියන්නේ මෙන්න මේ දෙයට. මොනවද තමයි අපි මේ පාඩමේදී කතා කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ රූපෙත් අඳගන්න. මේ රූපේ මේ ප්‍රවේගය අපි නම් කරමු. මෙයා V1, මෙයා V2, මෙයා V3, මෙයා V4, මෙයා V5 කියලා කරමු. මේකත් අකුණු කරගන්න.
මෙතන සිම්පල් F සමානයි දුෂ්ට්‍රාවී බලය කියන පළවෙනි ලියා. දුෂ්ට්‍රාවී බලය ඇහෙනවනේ දැන් හරි. පටන් ගමු. මේ දුෂ්ට්‍රාවිතාව පිළිබඳ පාඩමේට අපිට අපේ සුපුරුදු පරිදි නිව්ටන් හම්බ වෙනවා මේ පාඩමේ. හරි. නිව්ටන් ඉතින් අපේ A level සිලබස් එකේ නැති තැනක් නැති තරම. හරි. මේ පාඩමලත් අපිට නිව්ටන්ව හම්බ වෙනවා. ඊළඟ චුටි යන මාතෘකාවක් දුෂ්ට්‍රාවිතාවය පිළිබඳ නිව්ටන් නියමය. දුෂ්ට්‍රාවිතාවය පිළිබඳ නිව්ටන් නියමය. පොඩි නෝට් එකක් දෙනවා නෝට් එක ලියමු නෝට් එක ලියුවට සම පැහැදිලි කරන්න මොකද වෙන්නේ කියලා. ලියන්න. ගලා යන අනාකූල ප්‍රවාහයේ ඉහළ ස්තරයක ප්‍රවේගය ගලා යන අනාකූල ප්‍රවාහයේ ඉහළ ස්තරයක ප්‍රවේගය පහළ ස්තරයට වඩා වැඩි වූ විට පහළ ස්තරය මගින් ඉහළ ස්තරය ගලා යන අනාකූල ප්‍රවාහයේ ඉහළ ස්තරයක ප්‍රවේගය පහළ ස්තරයට වඩා වැඩි වූ විට පහළ ස්තරය මගින් ඉහළ ස්තරය ගලා යන අනාකූල ප්‍රවාහයේ ඉහළ ස්තරයක ප්‍රවේගය පහළ ස්තරයට වඩා වැඩි වූ විට පහළ ස්තරය මගින් ඉහළ ස්තරයෙහි පහළ ස්තරය මගින් ඉහළ ස්තරයෙහි පහළ ස්තරය මගින් ඉහළ ස්තරයෙහි චලිතය නැවැත්වීමට ඝර්ෂණ බලයක් ඇති කරයි. චලිතය නැවැත්වීමට ඝර්ෂණ බලයක් ඇති කරයි. ඝර්ෂණ බලයක් ඇති කරයි. ස්තරයේ චලිතය නැවැත්වීමට ඝර්ෂණ බලයක් ඇති කරයි. මේ දුෂ්ට්‍රාවී බලය හරි දුෂ්ට්‍රාවී බලය කියන්නේ මොකද්ද කියලා නිව්ටන් හඳුන්වා දීලා තියෙනවා. ඒ නිව්ටන් හඳුන්වා දීපු දේ තමයි මම මෙතන කිව්වේ. ස්තර දෙයක් ගමන් කරනකොට ස්තර දෙක එක ස්තරයක් කැමති නැහැ නේ ස්තරයක් ගමන් කරන. එහෙනම් යාමද ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒක තමයි දුෂ්ට්‍රාවී බලය කියලා තියෙන්නේ. ඒක තමයි නිව්ටන් කිව්වේ අපිට. ඒතර නිව්ටන් මොකද කරන්නේ? නිව්ටන් එහෙම එහෙම කියලා ඉන්නේ නැහැ සමීකරණ හදනවා ඒකට. ලියන්න ඊළඟ ඡේදය ඊළඟ කරුවක් දාලා ලියන්න. මෙම දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය තරලය අනාකූලව ගලා යන විට මෙම දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය තරලය අනාකූලව ගලා යන විට ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික බවත් ගලා යන විට
ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික බවත් ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික බවත් ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික බවත් ගැටෙන ශේෂ්ඨඵලයට අනුලෝමව සමානුපාතික බවත් ගැටෙන ශේෂ්ඨඵලයට අනුලෝමව සමානුපාතික බවත් නිව්ටන් විසින් ඉදිරිපත් කර ඇත. අනුලෝමව සමානුපාතික බවත් නිව්ටන් විසින් ඉදිරිපත් කර ඇත. නිව්ටන් විසින් ඉදිරිපත් කර ඇත. දැන් පොඩ බලමු මේ නිව්ටන් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. නිව්ටන් කියනවා පොඩි සමීකරණයක් ඔප්පු කරන්න මෙයාට. නිව්ටන් කියනවා මෙන්න මේ ඇතුළේ දෘශ්‍යාවේ ඝර්ෂණ බලය අනුලෝමව සමානුපාතික වන ප්‍රවේග අනුක්‍රමණයට. මොකද මේ ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ? මෙන්න මේ ඇතුළේ දෘශ්‍යාවේ ඝර්ෂණ බලය මෙයා කියනවා අනුලෝමව සමානුපාතිකයිලු ප්‍රවේග අනුක්‍රමණයට. මොකද්ද මේ ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ? ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ මෙන්න මේකට. හිතන්න මේ ලේයර් දෙක අතර පරතරය d කියලා. මේ ලේයර්ස් දෙක අතර පරතරය d කියලා හිතන්නකෝ. ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ මේ ලේයර්ස් දෙක අතර ප්‍රවේගයේ වෙනස. v1 ඍණ v2 බෙදීම d වලට තමයි ප්‍රවේග අනුක්‍රමණය කියලා අපි කියන්නේ. නිව්ටන් කියනවා මෙන්න මේ ඇතිවන ඝර්ෂණ දෘශ්‍යාවේ ඝර්ෂණ බලය මෙන්න මේ ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම මෙයා මේ පෘෂ්ඨ දෙක මේකට දැන් හිතන්න එපා මේක ගණන් හදනකොට කියලා දෙන්නම්. මේ v2 කියන ප්‍රවේගයේ තියෙන ලේයර් එකයි v1 ප්‍රවේගයේ තියෙන ලේයර් එකයි ගැටෙනවට සඵල වර්ගඵලයක්. දෙන්නම ගැටෙන වර්ගඵලයක් තියෙනවනේ. මේ තියෙන v1 ලේයර් එක මේ තියෙන v2 ලේයර් එක නම් දෙන්නම ගැටෙන වර්ගඵලයක් තියෙනවනේ. මේ දෙන්නටම පොදු වෙච්ච මේ කැලේ තියෙන. එන්නේ වර්ගඵලයට අනුලෝමව සමානුපාතිකයි කියනවා. මෙන්න මේ වගේ. ඉතින් මෙයාටත් අනුලෝමව සමානුපාතිකයි. අපිට සුපුරුදු පරිදි ලියන්න පුළුවන්. f අනුලෝමව සමානුපාතිකයි a වාරයක් v1 ඍණ v2 බෙදීම d කියලා. ඉතින් අනුලෝම සමානුපාතික ලකුණක් සමාන ලකුණ බවට පත් කරන්නේ කොහොමද? හැමෝම දන්න පරිදි අපි නියතයක් දානවා. එහෙනම් මට නෝ දුෂ්ටාවි බලය සමානයි නියතයක්. මම නියතයක් දානවා දුෂ්ටාවිතා සංගුණක ඊට. එන්න අකුරේ යට කැල අපට දිගට දානවා වගේ දැන් කරන්නේ. වාරයක් a v1 ඍණ v2 බෙදීම d. මේක තමයි අපේ දුෂ්ටාවිතාවෙන් හොයන සමීකරණය බවට පත් වෙන්නේ. දුෂ්ටාවිතාවේ හොයන සමීකරණය බවට පත් වෙන්නේ මෙන්න මෙයා. හරි. එතකොට මේ a කියන්නේ කවුද? a කියන්නේ වර්ගඵලය, v1 v2 කියන්නේ ප්‍රවේග, d කියලා කියන්නේ මෙන්න මේ ලේයර්ස් දෙක අතර පරතරය, දුෂ්ටාවිතා සංගුණකයේ ඊට සමානයි දුෂ්ටාවිතා සංගුණකය. ඕගොල්ලන්ට පොඩි වැඩක් බාර දෙනවා මම දැන්. මේ දුෂ්ටාවේ බලය කියන්නේ බලයක්. ඊට කියන්නේ දුෂ්ටාවිතා සංගුණකයේ නියතයක්. a කියන්නේ වර්ගඵලය, v කියන්නේ ප්‍රවේගය, මෙතන තියෙන ප්‍රවේගය, මෙතන තියෙන පරතරය. පරතරය කියන්නේ දුරක්. ඕගොල්ලන් පොඩි වැඩක් බාර දෙනවා. මේක ඇන්දනේ මේ සමීකරණ ලියලා මේක ඔප්පු කරලා මේක ලියාගෙන මේකත් ලියලා මට දුෂ්ටාවිතාවේ ඊටවල ඒකකය හොයන්න.
ඒකකය මොකද්ද? ඕන දෙන වැඩේ තමයි මට මේකේ ඒකකය හොයලා පෙන්නන්න ඕන. හරි. මේක ලියලා ඉවරලා මේක ලියලා කොටු කරලා මේකත් ලියලා මට ඊටවල දුෂ්ටාවිතා සංගුණකේ ඒකකය හොයලා පෙන්නන්න ඕනි. හරි. ලියා ගන්නකො. හරි. බලමු අපි කොහොමද මෙයාගේ ඒකක හොයන්නේ කියලා. ඔයාලා මුලින්ම නොදන්න පදයක භෞතික රාශිය හොයනකොට නොදන්න පදේ උක්ත කරගන්න ඕන. මම මේකේ ඩෙල්ටා ඊට උක්ත කරගත්තොත් එහෙම ඊට වැඩගෙන ඊට උක්ත කරොත් එහෙම බලන්න මෙයා මෙහෙට වැඩි කරනවා මෙයා පල්ලයට එනවා. එයා ඊට සමානයි f වාරයක් d බෙදීම a වාරයක් v1 ඍණ v2. මේකේ ප්‍රවේග වෙනසක් ප්‍රවේග වෙනස කියන්නේ ප්‍රවේගයම තමයි. එහෙනම් මම මෙතන භෞතික රාශිය ආදේශ කරනවා ඊට සමානයි මොකද්ද මේ බලය කියන්නේ කොහොමද? බලය කියන්නේ බලය එක මොකද්ද? kg ms ඍණ 2 d කියන්නේ දුරක් මීටර බෙදීම වර්ගඵලය කියන්නේ m වර්ග ප්‍රවේගය කියලා කියන්නේ ms ඍණ 1 ප්‍රවේග වෙනසක් කියන්නේ ප්‍රවේගය. හරියට 10 ms එකෙන් 5 ms එක ගියොත් එම් 5 ms එකනේ. කොහොමද 5 ms එක කියන්නේ ප්‍රවේගයනේ. ප්‍රවේග දෙකෙන් නැත්නම් වැඩි කරන්නේ ප්‍රවේගයම තමයි. දැන් මෙතන ms එක. එතකොට අපිට බලන්න මෙතන m ට මෙතන m මෙතන m උයි මෙතන m උයි m වර්ග m වර්ගට යට m වර්ග කැපිලා යනවා. මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට උඩින් එන්නේ කවුද? kg s ඍණ 2 යටින් එන්නේ කවුද? ms ඍණ 1 මේකට උඩට එනවා. එතකොට කවුද එන්නේ? kg s ඍණ 2 මේ යට ඉන්නේ මුලට ආවසේ m ඍණ 1 යට ඉන්නේ s ඍණ 1 උඩට ආවසේ s බවට පත් වෙනවා. එතකොට මේ s ඍණ 2යි මේ s උයි ගියට පස්සේ s ඍණ 1ක් ඉතුරු වෙනවා. එතන උත්තරේ කවුද වෙන්නේ? kg m ඍණ 1 s ඍණ 1 මෙයා තමයි අපේ දුෂ්ටාවිතාවේ ඒක බවට පත් වෙන්නේ. හරි මේක ලියා ගන්නකො. හරි. දැන් මේ අපේ දුෂ්ටාවිතාව සඳහා ඒකකයක් වශයෙන් මේක ලබා ගන්න පුළුවන්ද? දුෂ්ටාවිතාව ඒක මොනවද? kg m ඍණ 1 s ඍණ 1 කවුරු හරි මේකේ මාන හුවොත් එහෙම මාන කියන්නේ මොකක්ද? මාන m l ඍණ 1 t ඍණ 1 හරි මෙන්න මේක මට පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා තවත් භෞතික රාශියක විදිහට වෙනස් කරලා පොඩ්ඩක් ලියන්න පුළුවන්. නිව්ටන් කියන්නේ මොකද්ද? නිව්ටන් කියලා කියන්නේ මතකද දන්නේ? නිව්ටන් කියන්නේ kg ms ඍණ 2 නේද අපි නිව්ටන් කියලා කියන්නේ. මෙන්න මෙයාට නේද අපි නිව්ටන් කියලා කියන්නේ. මම නිකන් ලාවට පේනවා මේක ඇතුලේ kg s ඍණ 1 නිකන් මේක වගේ කෙනෙක් ඉන්නවා නම් පේනවා මනේ. එහෙම කෙනෙක් නැහැ. නමුත් නේද ලාවට පොඩ පේනවා. මම මොකද කරන්නේ? මම මෙතෙන්ට මෙතන මෙතනට m එකක් දාගන්න. m එකක් දැම්මොත් මෙතන m හරි. තව s එක s ඍණ එකක් දැම්මොත් ඒත් හරි. ඔන්න බලන්න මම මෙහෙම දැක් කරනවා. kg m ඍණ 1 s ඍණ 1ට මම මොකද කරන්නේ? m එකක් දානවා. m එකක් මට ඕනාට එපාට දාන්න බෑ. දැම්මොත් එහෙම ඒ කියන්නේ මේ අතින් දාන්න බෑ එහෙම. හිතුමන අපිට. මම කවුරු අමතර එකක් දානවා නම් එයාව නැති කරන්නත් ඕන. m දාලා m ගෙන් බෙදනවා. ඒතර නොදැම්ම වගේ නේද? ඒ වගේම මම තව එකකට දානවා s ඍණ එකකුත් දානවා. මෙතනටත් s ඍණ එකක් දානවා. s ඍණ එක එහෙම දාන්න ඕනේ නැහැ. නැත්නම් s දැම්ම කියලා හිතන්නකෝ. එහෙම දැම්ම කියලා හිතන්නකොට. මෙතනට s දානවා s දානවා. එතකොට මොකද වෙන්නේ? මේ m ඉන්නවොන් බලන්න දැන් මම ලියනවා මෙයා පොඩ්ඩක් kg මේ m ලං කරලා ලියන kg කිට්ටු කරලා මේ යට ඉන්නේ උඩට ආවට පස්සේ s ඍණ 1යි මේ s ඍණ 1යි මේ s ඍණ 1යි s ඍණ 2යි. තව ඉතුරු වෙන්නේ කවුද? මේ m ඍණ 1 ඉතුරුයි. මේ යට හිටපු m ඍණ 1 උඩට එනවා. ඒතොර m ඍණ 2යි. තව කවුද ඉතුරු වෙන්නේ? මේ මෙන්න මේ දාපු s උත් ඉතුරු වෙනවා.
හරි නේද? ඔව්. ඔන්නට තත්ත්වය තමයි එතන. එතන මෙයාට මට දාන්න පුළුවන් නිව්ටන් කියලා. මට මෙයාට දාන්න පුළුවන් නිව්ටන් කියලා. නිව්ටන් m ඍණ 2 s කියලා තෝරනම් මට දෘශ්‍යාවිතාව සඳහා තවත් භෞතික පදයක් හඳුන්වන්න පුළුවන්. මට මෙයාව දාන්න පුළුවන් ඕනනම් මට මෙයාව දාන්න පුළුවන් ඕනනම් මට තවත් භෞතික පදයක් ඕන හඳුන්වන්න පුළුවන්. ඔයාලට මතකද දන්නේ nm ඍණ 2 කියන්නේ කවුද? nm ඍණ 2 කියලා කියන්නේ පීඩනය. පීඩනය වලින් බලය බෙදීම වර්ගඵලය. නිව්ටන් බෙදීම වර්ගඵලය. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් පීඩනය වලනේ පැස්කල් වලින් පැස්කල් තප්ප කියලා ලියන්න පුළුවන් ඕන්න. ඔන්න එහෙනම් දෘෂ්ටාවිතාවයේ ඒකක හොයන තවත් ඒකකයක් තමයි පැස්කල් තප්පර කියලා කියන්නේ. හරි මෙන්න මේ ඒකක තුනම අපිට පාවිච්චි කරන්න පුළුවන් දෘෂ්ටාවිතාවය සඳහා. ඔයාට ගානක දෙන්න පුළුවන් පැස්කල් තප්පරලින් ඕනනම් මේක අගේ දෙන්න පුළුවන්. නැත්නම් වෙනත් එකකින් දෙන්න පුළුවන්. ඒතර බය වෙන්න එපා. ඔය කතා කරන එකම දේ තමයි වෙනස තියෙන්නේ. අපි ඒකකේ වෙන පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න පුළුවන්. ඒතර මෙන්න මේ තුනම පොඩ්ඩක් පැත්තෙන් ලියා ගන්න තමන්ගේ දැනුවත් වීම සඳහා. හරි. මතක තියාගන්න තව දෙයක් තියෙනවා. අපිට මේ දෘෂ්ටාවී බලය රඳා දෘෂ්ටාවී බලය ඇති වෙනවා. ඒ කියන්නේ ද්‍රව පෘෂ්ඨ අතර විතරක් නෙමෙයි ඝන පෘෂ්ඨය ද්‍රව පෘෂ්ඨය අතර තියෙනවා. දැන් පොඩි ගානක් අත මේක සම්බන්ධව. මම පොඩි ගානක් දෙනවා. මේ ගාන ලියන්න. පළවෙනි ගාන 5 කිලෝග්‍රෑම් ඒකාකාර 5 කිලෝග්‍රෑම් ඝනකාකාර ලී කුට්ටියක්. 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 දුෂ්ටාවිතා සංගුණකය දුෂ්ටාවිතා සංගුණකය දුෂ්ටාවිතා සංගුණකය දෙක වැඩි කිරීම 10 ඍණ 2යි kgm ඍණ 1 s ඍණ 1 වේ. 5 කිලෝග්‍රෑම් ඝනකාකාර ලී කුට්ටිය දුෂ්ටාවිතා සංගුණකය දෙක වැඩි කිරීම 10 ඍණ 2යි kgm ඍණ 1 s ඍණ 1 වන ද්‍රවයක් මත තිරස්තලයක තබා ඇත. තිරස්තලයක තබා ඇත. තිරස්තලයක තබා ඇත. තිරස්තලයක තබා ඇත. තෙල පෘෂ්ඨයේ ඝනකම 5 මිලිමීටර වන අතර තෙල පෘෂ්ඨයේ ඝනකම 5 මිලිමීටර වන අතර තෙල පෘෂ්ඨයේ ඝනකම 5 මිලිමීටර වන අතර ද්‍රවය සමග ස්පර්ශ වස්තුවේ වර්ගඵලය 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 50යි වර්ග සෙන්ටිමීටර වේ. 50යි වර්ග සෙන්ටිමීටර වේ. 50යි වර්ග සෙන්ටිමීටර වේ.
50 वर्ग सेंटीमीटर වේ. වස්තුව 10 ms ශ්‍රේණික වේගයෙන් වස්තුව 10යි ms ශ්‍රේණික වේගයෙන් වස්තුව 10යි ms ශ්‍රේණික වේගයෙන් ඉදිරියට ඇදගෙන යන විට 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 ඒ මත බලපාන දුෂ්‍රාවී බලය ගණනය කරන්න. 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 හරි ආයිසේ ගන්න පොඩක් කියන බලා ගන්න. 5 කිලෝග්‍රෑම් ඝනකාකාර ලී කුට්ටිය දුෂ්ටාවිතා සාමණේරගේ 2 වැඩි කිරීම 10/2 kg m ඍණයක ශ්‍රේණික ද්‍රවයන් මත තිරස්තලයක තබා ඇත. තෙල් පෘෂ්ඨයේ ඝනකම 5 මිලිමීටර වන අතර ද්‍රවය සමග ස්පර්ශ වස්තුවේ වර්ගඵලය 50 සෙන්ටිමීටර 50 වර්ග සෙන්ටිමීටර වේ. වස්තුව 10 ms ශ්‍රේණික වේගයෙන් ඉදිරියට ඇදගෙන යන විට ඒ මත බලපාන දුෂ්ටාවී බලය ගණනය කරන්න. හරි. ඒ ගාන හදමු බලන්න. හරි බලන්න පොඩ්ඩක් ගාන. ගාන කියන්නේ ගණකයක් තියෙනවා කතාවක් කියන්නේ. ඔන්න මේ තමයි අපේ තලය. මේසේ මෙයාගේ හිතන්නකො. මේක තමයි මේ තියෙන්නේ. මේසේ උඩ තෙල් තට්ටුවක් දාලා තියෙනවා. මේසේ උඩ මේ විදිහට තෙල් තට්ටුවක් තියෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තෙල් තට්ටුවක් තියෙනවා. මේසේ උඩ තමයි තෙල් තට්ටුව තියෙන්නේ. ඔය තෙල් තට්ටු උඩ ගණකයක් තියෙනවා. තෙල් තට්ටු උඩ මේ වගේ ගණකයක් තියෙනවා. මේ ගණකයක් තියෙනවා. මේ ගණකය කොච්චරකින්ද 10යි ms එකකින් යනවා. එහෙනම් ඇති වෙන දුෂ්‍රාවී ඝර්ෂණ බලය තමයි කියන්නේ. ඇති වෙන දුෂ්‍රාවී ඝර්ෂණ බලය තමයි හොයන්න කියන්නේ. හරි. මොනවද තියෙන්නේ දත්ත මොනවද තියෙන්නේ? මේ තෙල් පෘෂ්ඨයේ ඝනකම කොච්චරයි කියනනම් මෙයා 5 මිලිමීටර කියලා කියනවා. මෙයා ගැටලා තියෙන වර්ගඵලය කොච්චරයි කියනවද? ගැටලා තියෙන වර්ගඵලය කොච්චරයි කියනවද? 50යි වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. ඉතින් මේක අමාරු වෙන්නේ නැහැ. මේක හරි ලේසි එකක්. අපේ සමීකරණ ආදේශ ගන්න විතරයි තියෙන්නේ මෙතන. අපේ සමීකරණ මොකද්ද? F සමානයි දුෂ්ටාවිතා සම්මුණකයේ වාරයක් A V1 ඍණ V2 බෙදීම D. හරි. මේකේ දුෂ්ටාවිතා සම්මුණකය කොච්චරද අපිට දෙලා තියෙන්නේ? 2 වැඩි කිරීම 10/2යි. වර්ගඵලය කොච්චරද? 50යි. 50යි වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න ඕන හැමදාම සම්බන්ධ භෞතික රාශිය ආදේශ කරන්න ඕන අපි එහෙනම් මෙයා 10/4යි. ප්‍රවේග වෙනස අන්න ප්‍රවේග වෙනස දානකොට
අපි මේ ලී කුට්ටියයි මෙහෙට 10කින් චලනය කරන්නේ. නැතුව වතුර චලනය කරන්නේ නැහැ. එහෙනම් මේ වතුර පෘෂ්ඨයේ උඩ තියෙන ලී තට්ටුව මෙහෙට 10 කියනවා. ලී ටික වෙනස් වෙන්නේ නැහැ. සෝරි. මේ ඝනකය මෙහාට 10 කියනවා. වතුර ටික වෙනස් වෙන්නේ නැහැ. හරි. ඝනකය විතරයි යන්නේ. වතුර ටික වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ලේයර්ස් දෙක මොකද්ද වෙන්නේ? මේ වගේ ලේයර්ස් දෙක ඇඳුනොත් එහෙම මේ ඝනක පෘෂ්ඨය මෙතන ඝනකය මේ තියෙන වතුර. මෙතන තියෙන වතුර ටික. හරි. එතකොට මොකද වෙන්නේ? උඩ පෘෂ්ඨය මොකද වෙන්නේ? මෙන්න මේ පෘෂ්ඨය මෙහෙට 10කින් යනවා. වතුර ටික වෙනස් වෙන්නේ නැහැ. වතුරේ ප්‍රවේගය කොච්චරද? එයා වෙනස් වෙන්නේ නැහැ. එයාගේ ප්‍රවේගය බිඳුව. එහෙනම් ප්‍රවේග අතර වෙනස කොච්චරද? මෙයා 10යි. මෙයා බිඳුව. බෙදීම පරතරය කොච්චරද? 5යි. මිලිමීටර අපි මීටර කරන්න ඕනේ. 10 3යි. සුළු කරන්න මේක. මේක සුළු කරාට පස්සේ මෙතෙන් 10 2යි 10 4යි 10 6යි 10 6 මේ 10 3 10 3ක් ඉතුරු වෙනවා. එතකොට 2 වැඩි කිරීම 50 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ඍණ 3යි බෙදීම 5. මේ පහට මේ කැපුණාට පස්සේ මෙතෙන් 10යි 10 වරක් 10 100යි 100 දෙක 200යි 200 එකකින් 10 ඍණ 3යි. ඒ කියන්නේ මට එනවා මෙතනින් 0.2යි නිව්ටන් දුෂ්ටාවි බලයක් ඇති වෙනවා. ඔන්න ඔක තමයි මට අවශ්‍ය කරලා තිබුණු උත්තරේ. හරි. එන්න එක ලියාගෙන කට්ටියත් එක්ක. මම තව ගානක් දෙනවා. මම ස්ක්‍රීන් ෂෙයා කරනවා තව ගානක්. ඒ ගානත් කට්ටියත් එක්ක හදමු. එතකොට හරි. හරි. මේ දෙන අපේ ඊළඟ ගාන. හරි. මේ කලින් හදපු ගාන ඉවර කරලා මේ ගානත් හදන්න පටන් ගමු. මේ ගාන පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක මොනවාද පොඩ්ඩක් ඒක වලින් තමයි අමාරු කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ගානත් හදන්න හරියට බලමු මේකට මෙන්න උත්තරේ මොකද්ද කියලා. අයියේ අර හරි මේ ගාන කරන්න මේ ගානට උත්තරේ ඉස්සෙල්ලා වගේම තමයි පොඩි වෙනසක් තියෙනවා. මෙතන ඒකක පරිවර්තන පරිස්සමෙන් බලන්න ඕන. මෙතන තියෙන්නේ ප්‍රවේගයේ තියෙන්නේ තප්පරයට මිලිමීටර. ඒතර තප්පරයට මිලිමීටර අපි හදනකොට 1 m ඍණ එකනේ තියෙන්නේ. මෙයා තප්පරයට මිලිමීටරනේ. එයාව පත් කරන්න ඕන. එයා පත් කරන මොකද වෙන්නේ? 1 වැඩි කිරීම 10 ඍණ 3යි ms ඍණ එක. හරිද? තප්පරයට මිලිමීටර තප්පරයට මීටර කරන්න ඕන. මෙන්න මේක තමයි ඒක ආදේශ කරන්න ඕන. අපේ උත්තරේ ලැබෙන ඊට පස්සේ 0.1.5යි නිව්ටන් කියලා දුෂ්ටාවි බලය සඳහා අවසාන උත්තරය ලැබෙනවා අපිට. මේක තමයි අපේ අන්තිම උත්තරේ වෙන්නේ. හරි මින්සලේ සුළු කළ ගාන කලින් හදපු ගාන වගේම තමයි මේ ගාන. ඒත් මම හිතනවා ඔයගොල්ලෝ උත්තර ලැබෙවි කියලා. හරි අපි යමු ඊළඟ කොටසට. දැන් දුෂ්ටාවය අතර මේ දුෂ්ටාවිතාව කියන පාඩම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් විතර බෙදන්න පුළුවන්. පළවෙනි කොටස තමයි මේ කරේ. තමා සරල දෙයක් තියෙන සමීකරණ තුනයි තියෙන මුළු පාඩමටම. පළවෙනි සමීකරණය තමයි මේ කරේ දැන්. දැන් කතා කරමු තියෙනවා අපිට ස්ටොක් සමීකරණය අලුත් සමීකරණයක්. ලියන්න මාතෘකාව මේකත් තමයි ලේසි සමීකරණයක්. ලියන්න මාතෘකාව දුෂ්ටාවී මාධ්‍ය තුළින් ගෝලාකාර හැඩතලයක්. 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 ගෝලාකාර හැඩතලයක් ඇති වස්තුවක් ගමන් කරන විටදී ගෝලාකාර හැඩතලයක් ඇති වස්තුවක් ගමන් කරන විටදී ගෝලාකාර හැඩතලයක් ඇති වස්තුවක් ගමන් කරන විටදී ඒ මත බලපාන දුෂ්ටාවී බල ඒ මත බලපාන දුෂ්ටාවී බල
ඒ මත බලපාන දුෂ්ටාවේ බල සම්බන්ධ ස්ටොක් සමීකරණය සම්බන්ධ ස්ටොක් සමීකරණය මේ සමීකරණය නම තමයි ස්ටොක් සමීකරණය සම්බන්ධ ස්ටොක් සමීකරණය හරි පොඩි නෝට් එකක් දෙනවා නෝට් එක ලියමු නෝට් එක වලස පැහැදිලි කරන්න මොකද වෙන්නේ කියලා ලියන්න දුෂ්ටාවේ මාධ්‍යයක් තුලින් දුෂ්ටාවේ මාධ්‍යයක් තුලින් දුෂ්ටාවේ මාධ්‍යයක් තුලින් යම්කිසි වස්තුවක් චලිත වන විට ඒ මත දුෂ්ටාවේ බලයක් යෙදෙන අතර ගෝලාකාර වස්තුවක් දුෂ්ටාවේ තරලය තුලින් ගමන් කිරීමේදී ගෝලාකාර වස්තුවක් දුෂ්ටාවේ තරලය තුලින් ගමන් කිරීමේදී ඒ මත බලපාන දුෂ්ටාවේ බලය ගැන මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. අර මේ පාඩමේ කතා කරන්නේ ගෝලාකාර වස්තු වල විතරයි. හොඳ ගෝලාකාර වස්තුවක් මේ වගේ වතුර පාස බේන්දමක පල්ලෙහාට හරි උඩට හරි ගමන් කරනකොට මෙයාම දුෂ්ටාවේ බල ඇති වෙනවා. අර නිකන් මොනවද පූල් එකක නැත්නම් ගඟක ගිහිල්ලා වතුර බෝලයක් වතුර ඇතුළේ තියලා අතහැරියා පස්සේ මොකද ටෙනිස් බෝල උඩ යනවානේ. ඒ වගේ වෙනකොට බෝලයක් විතරයි බෝල ගැන විතර කතා කරන්නේ. මෙයාම තත්ත්වෙන දුෂ්ටාවේ බල ගැන තමයි කතා කරන්නේ මේ පාඩමේ. ඡේදයක් කරලා අලුත් ඡේදයක ලියන්න.
මෙම දුෂ්ට්‍රාවී බලය ගෝලයේ ප්‍රවේගය මත මෙම දුෂ්ට්‍රාවී බලය ගෝලයේ ප්‍රවේගය මත අරය මත සහ ගෝලයේ ප්‍රවේගය මත අරය මත සහ අරය මත සහ තරලයේ දුෂ්ට්‍රාවිතා සංගුණකය මත රඳා පවතී. මෙම දුෂ්ට්‍රාවිතා බලය ගෝලයේ ප්‍රවේගය මත අරය මත සහ තරලයේ දුෂ්ට්‍රාවිතා සංගුණකය මත රඳා පවතී. දුෂ්ට්‍රාවිතා සංගණකය මත රඳා පවතී. ඒ අනුව මෙයට සමීකරණය පහත පරිදි ගොඩනැගිය හැක. ඒ අනුව මෙයට සමීකරණය පහත පරිදි ගොඩනැගිය හැක. ඒ අනුව මෙයට සමීකරණය පහත පරිදි ගොඩනැගිය හැක. හරි. පොඩ බලන්න මොකක්ද මේ කියන්නේ කියලා. මේ බෝලය පල්ලෙහාට v වේගෙන් යනවා. පල්ලෙහාට v වේගෙන් යනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාමද දුෂ්ට්‍රාවී බලයක් ගොඩනගෙනවා කියනවා. මේක ද්විමාන නෙවෙයි ත්‍රිමාන බෝලයක් කියලා හිතන්නේ. සම්පූර්ණ බෝලයක්. ඒතර බෝලේ මේ වටෙන්න මේ වගේ ඉහළට දුෂ්ට්‍රාවී බල ඇති වෙනවා. මේ වගේ. මේ වගේ දුෂ්ට්‍රාවී බල ඇති වෙනවා. හරි. මෙන්න මේ දුෂ්ට්‍රාවී බලය රඳා පවතිනවලු කවුරු මතද? මේ බෝලේ ගමන් කරන ප්‍රවේගය මත. ඒ වගේම මෙයාගේ අරය මත මම අරය ගන්න සිම්පල් a කියලා ගන්නම් මෙයාගේ අරය සිම්පල් a කියලා ගන්නවා. මෙයාගේ අරය මත සහ තරලයේ දුෂ්ට්‍රාවිතා සංගුණය මම ඊට කියලා ගන්නවා. ඔන්න දුෂ්ට්‍රාවිතා සංගුණකය මත රඳා පවතිනවලු. එහෙනම් අහන්නේ මෙන්න මේ f සඳහා උත්තරයක් අහන්නේ. හරි. ඒක මේ සඳහා සමීකරණයක් ගොඩනගන්න මම ඔයාලට අවස්ථාව ලබා දෙනවා. ස්ටොක් සමීකරණ ස්ටොක් ගොඩනගුවා. දැන් ආයෙත් ගොඩනගන්න ඔයාලට chance එක ලබා දෙනවා. මොකද ගන්න තියෙන්නේ? ස්ටොක් කියනවා මේ බලය මෙයා මත රඳා පවතිනවා. ඔයාලට තියෙන්නේ මාන භාවිතා කරලා පළවෙනි පාඩමෙන් කරපු විදිහට මෙයාගේ වෙන සම්බන්ධයක් ගොඩනගන ආකාරය. ගොඩනගම කට්ටියත් එක්ක වෙනම ගත්තා මාන භාවිතාවට මේ පළවෙනි පාඩමේ දෙයක් නේද? පළවෙනි පාඩම ගන්න උණු පළවෙනි පාඩම උදාහරණයකට මේ ගන්න මම මෙහෙම කරලා තියෙන්නේ. බලාගන්න කීටකට. හරි. මාන භාවිතා කරන්නේ මම මානු ගන්නන්නේ නැහැ දැන් මෙතන. සමීකරණ ගන්නට කියලා දෙන්න යන්නේ නැහැ. හරි. මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් කියලා මම කියන්නේ. හරි. මෙයා ස්ටොක් කියනවා මෙයා ප්‍රවේගයට අරයට සිම්පල් එකෙන් අරය දුෂ්ට්‍රාවිතා සංගුණ අනුලෝමයි. එහෙනම් මෙහෙම ලියලා නියතයක් දාලා දෙපැත්තේ මාන සංසන්දනය කරලා xyz හෙව්වට පස්සේ ඒව හැම එකම එක එක එනවා. ඒ ආදේශ කරාට පස්සේ f සමානයි kva ඊට කියලා එන්නේ. k කියන්නේ නියතයක්. ඒතර විද්‍යාඥ පරීක්ෂණ කරලා අපි දන්නවා මෙතන නියතය අපිට හොයන්න බෑ මාන සංසන්දනය කරලා. නියතය අපි හොයන්න පරීක්ෂණාත්මක දත්ත භාවිතා කරලා. එහෙනම් පරීක්ෂණාත්මක දත්ත භාවිතා කරලා විද්‍යාඥයෝ හොයලා තියෙනවා k කියන්නේ 6යි 5 කියලා. එහෙනම් අපට අවසාන වශයෙන් සමීකරණේ ඔයගොල්ලෝ මාන විශ්ලේෂණය මගින් එන්න පුළුවන් මෙතන නේද විතරයි. මාන විශ්ලේෂණය හොයන්න පුළුවන් මෙතන නේද විතරයි. විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා මේ k කියලා කියන්නේ 6යි 5 කියලා හොයලා දීලා දිනවා අපිට. එහෙනම් අපේ සමීකරණය වෙන්නේ කවුද? f සමාන 6යි 5 ඊට av කියලා සමීකරණය තමයි. හරි. එන්න එක ලියාගන්න. මේ සමීකරණය ලියුවනේ. මෙතන ඇඩෙන් තරුවක් දාලා යන්න. ස්ටොක් විසින් ඉහත සමීකරණයේ නියතය ස්ටොක් විසින් ඉහත සමීකරණයේ නියතය ස්ටොක් විසින් ඉහත සමීකරණයේ නියතය
අනුකරණය භාවිතයෙන් 6.5 ලෙස ගන්නා ලදී. අනුකරණය භාවිතයෙන් 6.5 ලෙස ගන්නා ලදී. අනුකරණය භාවිතයෙන් 6.5 ලෙස ගන්නා ලදී. හරි. මේ සමීකරණයට ආවට කියලා දාන්න බෑ. මේ සමීකරණය මේකට දාන්න නම් මෙයා විශේෂ තත්ත්ව කීපයක් පිළිපදින්න ඕන. ලියන්න. මෙම සමීකරණය යෙදීමට පැවතිය යුතු තත්ත්වය. 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 පළවෙනි එක වස්තුව චලිත වන තරලය නිශ්චල විය යුතුය. වස්තුව චලිත වන තරලය නිශ්චල විය යුතුය. වස්තුව චලිත වන තරලය නිශ්චල විය යුතුය. පළවෙනි එක. ඒ කියන්නේ මේ බෝලේ වැටෙන තරලය හෙලවෙන්න බෑ නිකන් හෙලවෙන්නේ නැති සාමාන්‍ය වතුර ටිකක් බවට පත් වෙනවා. ගලා යන්න බෑ වතුර ටික. පළවෙනි එක. වස්තුව චලිත වන තරලය නිශ්චල විය යුතුය. දැන් ඊළඟ තරු ලකුණ ඊළඟ කරුණ වස්තුව ඒකාකාර අරයක් සහිත ගෝලාකාර හැඩතලයක් විය යුතුය. වස්තුව ඒකාකාර අරයක් සහිත ගෝලාකාර හැඩතලයක් විය යුතුය. වස්තුව ඒකාකාර අරයක් සහිත ගෝලාකාර හැඩතලයක් විය යුතුය. ඒ කියන්නේ මෙයා මේක අරයක් තියෙන ගෝලාකාර හැඩතලයක් වෙන්න බැරි වෙලාවත් මෙයාගේ හැඩය ගෝලාකාර නැත්තම් මේ සමීකරණ දාන්න බෑ. පළවෙනි කරුණ මොකද්ද? වස්තුව චලිත වන තරලය නිශ්චල විය යුතුය. දෙවෙනි කරුණ වස්තුව ඒකාකාර අරයක් සහිත ගෝලාකාර හැඩතලයක් විය යුතුය. තුන්වෙනි කරුණ වස්තුව භ්‍රමණයකින් තොරව චලිත විය යුතුය. වස්තුව භ්‍රමණයකින් තොරව චලිත විය යුතුය. භ්‍රමණයකින් තොරව චලිත විය යුතුය. ඒ කියන්නේ මේ වැටෙන බෝලේ කැරකෙන්න බෑ. භ්‍රමණය වෙන්න බෑ. මෙහෙම වැටෙන්න ඕන. වස්තුව භ්‍රමණයකින් තොරව චලිත විය යුතුය. භ්‍රමණයකින් තොරව චලිත විය යුතුය. ඊළඟ එක මෙම සමීකරණ යෙදීමට නම් අන්තිම කරුණ මෙම සමීකරණ යෙදීමට නම් ආන්ත ප්‍රවේගය මෙම සමීකරණ යෙදීමට නම් ආන්ත ප්‍රවේගය කිසියම් අවදි අගයක් ආන්ත ප්‍රවේගයේ කිසියම් අවදි අගයක් අයන්න වයන්න දියන්න මෙම සමීකරණ යෙදීමට නම් ආන්ත ප්‍රවේගයේ කිසියම් අවදි අගයක් ඉක්මවා අවදි අගයක් ඉක්මවා ඉහළ ගොස් නොතිබිය යුතුය. අවදි අගයක් ඉක්මවා ඉහළ ගොස් නොතිබිය යුතුය. ඉහළ ගොස් නොතිබිය යුතුය. අවදි අගයක් ඉක්මවා ඉහළ ගොස් නොතිබිය යුතුය.
ඉහළ ගොස් නොතිබිය යුතුය. හරි. කරුණු හතරක් කිව්වා. පළවෙනි කරුණ තමයි තරලය නිශ්චල වෙන්න ඕන. දෙවෙනි කරුණ තමයි මේක අනිවාර්යයෙන්ම ගෝලාකාර හැඩතලයක් වෙන්න ඕන. තුන්වෙනි කරුණ තමයි මේ කැඩකෙන්නේ නැහැ. භ්‍රමණයකින් තොරව චලනය වෙන්න ඕන. අවසාන කරුණ තමයි ආන්ත ප්‍රවේගයේ කිසියම් අවධියකයක් ඉක්මවා නොගොස් තිබිය යුතුය. ඒ ආන්ත ප්‍රවේගය කියන එකම ලබන සතිය කියා දෙන. ඒක නැතුව අනෙක් කරුණු හතරෙන් කරුණු තුන මුල් කරුණු තුන මට තේරෙනවා. ආවධි ප්‍රවේගය ආන්ත ප්‍රවේගය කියන කාරණේ මම ලබන සතිය කියා දෙන්නම්. ඒක පොඩ්ඩක් ඊළඟ වීඩියෝෙදි මම කතා කරන්නම්. ආන්ත ප්‍රවේගය කියන කතාව පොඩ්ඩක් කියා දෙන්න ඕන අමතර දේවල් ටිකුත් තියෙනවා.